සුබ දවසක් වේවා දුවල පුතාලා හැම කෙනෙක්ටම. අපි අද තුන්වෙනි චැප්ටර් එක කතා කරන්නේ. හරි. අපේ මාතෘකාව තමයි software කියන එක. මොනවාද මේ software කියලා කියන්නේ? අපි කම්පියුටර් එක ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. ඒ තමයි කම්පියුටර් එකේ අපිට අතින් අල්ලන්න පුළුවන් කොටස. එහෙම නැත්නම් ෆිසිකල් ටච් කරන්න පුළුවන් කොටස. අපි මේ ෆිසිකල් ටච් කරන්න පුළුවන් කොටසට අපි කියනවා හાર્ඩ්වෙයාර්. එහෙම අපේ අතට හුවෙන්නේ නැති අතින් අල්ලලා ඒක මොකක්ද කියලා ඒකේ ස්වභාවය අපේ අතට හුවෙන්නේ නැති පරිගණක වැඩසටහන් වලට අපි කිව්වා software. එහෙම නැත්නම් මෘදුකාංග. එහෙනම් අපිට අතින් අල්ලන්න බැරි පරිගණකයේ තියෙන පරිගණක වැඩසටහන් අයිති වෙන්නේ දුවේ පුතේ මෙන්න මේ software කියන කොටසට. Computer software means all the basic computer programs and related information of the computer system. පරිගණක මෘදුකාංගය යනු පරිගණක පද්ධතියේ සියලුම පරිගණක වැඩසටහන් සහ අදාළ තොරතුරු. හොඳයි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. පරිගණක පද්ධති යොදා ගන්නා ක්ෂේත්‍ර මොනවාද? What are the areas of computer system used? එහෙම නැත්නම් what are the sectors? What are the field of computer system used? මොන වගේ ක්ෂේත්‍රවලද මොන වගේ ෆීල්ඩ් වලද නැත්නම් මොන වගේ තැන්වලද අපි කම්පියුටර්ස් යූස්ඩ් කරන්නේ පාවිච්චි කරන්නේ අපේ වැඩ කටයුතු සඳහා. හරි. අපි දන්නවා ස්කූල්ස් වල ඉස්කෝලේ තියෙනවා හොස්පිටල් එකේ විවිධ උපකරණ තියෙනවා සර්ජරි කරන්න විවිධ අවස්ථාවලදී පාවිච්චි කරනවා හොස්පිටල් වල අපි කම්පියුටර්ස්. ෆැක්ටරිස් වල කර්මාන්ත ශාලාව ඒ වගේම ගොවිපළ වල ඔයාලා අම්මලා තාත්තලා එක්ක ගියාම දැකලා ඇති බැංකුවල schools hospitals factories farms and bankers. හරි. මෙන්න මේ වගේ ක්ෂේත්‍රවල තමයි අපි කම්පියුටර්ස් පාවිච්චි වෙන්නේ. මීට අමතරව ගොඩාක් ක්ෂේත්‍රවල කම්පියුටර්ස් පාවිච්චි වෙනවා. පුතාලා දුවලා තාම මේ විෂයට ආධුනික නිසා අපි මේ අපිට හැමතිස්සෙම හුරු පුරුදු ක්ෂේත්‍ර කීපයක් එහෙම නැත්නම් ෆීල්ඩ් කීප එක විස්තර විතරක් අපි නෝට් ඩවුන් කරගමු. හොඳයි. පරිගණක පද්ධති අධ්‍යාපන ක්ෂේත්‍රයේ භාවිතා වන අවස්ථා මොනවාද? Computer system, what are the uses of the computer system? Education field. Education field එකේ එහෙම නැත්නම් අපි එදිනෙදා අධ්‍යාපන කටයුතු සඳහා පාසලේ පාවිච්චි වෙන අවස්ථා මොනවාද? To carry out the school office work efficiently. ඉස්කෝලේ ඔෆිස් එකේ නේද අපි ඔෆිස් එක කියලා කියන්නේ ප්‍රින්සිපල් එහෙම ඉන්න වයිස් ප්‍රින්සිපල් ඉන්න ඔෆිස් එකේ කාර්යාල කටයුතු වලට කම්පියුටර්ස් පාවිච්චි වෙනවා. ඊළඟට computer lab එක ගත්තොත් එහෙම නැත්නම් smart classroom වල using the computer instead of the blackboard and book to teach lessons. අපි whiteboard එක එහෙම නැත්නම් blackboard එක වෙනුවට project එකක් පාවිච්චි කරලා presentation එකක් PowerPoint වගේ software එකකින් හදන presentation එකකින් ඉගැන්වීම් කටයුතු කරනවා. ඊළඟට අන්තර්ජාලය භාවිත කරමින් විෂය නිර්දේශය දාලා අමතර කරුණු සෙවීම. right. පුතාලා දුවලා දන්නවා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා Google එකේ අපිට කැමති එකක් සර්ච් කරලා ඕන ඉමේජ් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි කම්පියුටර් ලැබ් එකට ආවම අපි කම්පියුටර් ලැබ් එකේදී පුතාලට දුවලට කොහොමද මොන හරි එකක් සර්ච් කරන්නේ කම්පියුටර් එකේ? කොහොමද ටයිප් කරන්නේ? කොහොමද ඉන්ටර්නෙට් එකට යන්නේ? සමහර විට ඔයාලා මේ වෙනකොටත් දන්නවා. එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් ලැබ් එකේදී එක්ස්පෙරිමන්ට් එකක් කරන්න පුළුවන්. නැත්නම් ස්ටඩීස් කරන්න පුළුවන්. අපිට මේක බලන්න පුළුවන්. find extra curriculum materials search for the online. හරි. එහෙනම් මෙන්න මේ ටික අපි note down කරගමු. ඔයාලට දීලා තියෙන පුංචි පොතේ ඔයගොල්ලන්ගේ. What are the uses of computer system in the healthcare industry? නැත්නම් health sector.
සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාවිච්චි වෙන අවස්ථා මොනවද කියලා අහනවා. Digital thermometer is an embedded computer device which can be used at home. සෞඛ්‍ය කටයුතු වලට මේ දවස්වල අපි නේද විවිධ ආයතන වලට ගියාම පුතාලා දුවලා දැකලා තියෙනවා තර්මෝමීටර් එකක් නළලට තියලා උණ චෙක් කරනවා. එහෙම නැත්නම් අපි ඩිජිටල් උණ කට්ටක් පොඩි අය ඉන්න ගෙදර නැත්නම් පොඩි බබාලා ඉන්න ගෙවල් විතර අනිවාර්යෙන් තියෙනවා උණ බලා ගන්න. ඊළඟට අපි මේ ICU එකේ හොස්පිටල් එක ICU එකේ තියෙන පරිගණක use of computer and embedded computer device in intensive care. ICU එකේ ඔයාලා දැකලා තියෙනවද patients ලාට treatments කරද්දී විවිධ උපකරණ සම්බන්ධ කරලා තියෙනවා ඇඳ වටේට නේද? ඊට අමතරව පපුවටත් නේද? විවිධ වයර් වගේ දේවල් සම්බන්ධ කරලා තියෙනවා. ඒ අවසානයේ ටික එක්කම සම්බන්ධ වෙන්නේ කම්පියුටර්ස් වලට. හැබැයි මේ කම්පියුටර් එක අපේ ගෙදර තියෙන කම්පියුටර් වගේම වෙන්න ඕනේ නැහැ. ඊට වඩා වෙනස්. හැබැයි ඒකත් ඊට වඩා දියුණු කරපු විශේෂ කාර්යයක් සඳහා සකස් කරලා තියෙන කම්පියුටර් එකක් තමයි ශල්‍යාගාරයක් තුල තියෙන්නේ. Use of computers and computer embedded devices in an operation theatre. මේ embedded devices කියලා කියන්නේ ඒකේ විශේෂ කාර්යයක් සඳහා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක විතරයි ඒකේ රන් වෙන්නේ. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එක හරි ගස්සලා තියෙන්නේ අදාළ කාර්ය කරන්න. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ ECG යන්ත්‍රය. ECG එක පටියකින් අපිට ECG එකක් ගන්න පුළුවන්. ඒකෙන් තමයි ડોක්ටර් තීරණය කරන්නේ අපේ ශරීර අභ්‍යන්තරයේ විවිධ කරුණු. right. එහෙනම් අන්න ඒ වගේ විශේෂ උපකරණ විශේෂ කම්පියුටර්ස් වෙන විශේෂ software එකක් පාවිච්චි කරන්නේ ඒ සඳහා. ඒතර ඒක අපිට අපේ ගෙදර තියෙන වැඩ කරගන්න ඒ මැෂින් එක පාවිච්චි කරන්න බෑ කියන එක තමයි ඒකේ අර්ථය. දැන් අපි උදාහරණයක් විතර ගත්තොත් ගෙදර තියෙනවා washing machine එක. ඒකෙන් පොළොන් රෙදි හොදන්න වේලන්න. ඒකෙත් තියෙනවා embedded computer එකක්. program කරලා තියෙන software එකක් තියෙනවා. timer එකක් තියෙනවා. මෙන්න මේ වගේ උපකරණ වලට අපි කියනවා embedded computers කියලා. හොඳයි. අපි යමු ඊළඟ slide එකට. පරිගණක පද්ධති කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ භාවිතා වන අවස්ථා මොනවාද? What are the uses of computer system in agriculture? right. අපේ රටේ නම් යම් ප්‍රමාණයකට අඩුයි. හැබැයි ලෝකේ වෙනත් දියුණු රටවල් වල අපේ රට දියුණු වෙමින් පවතින රටක්. අපේ රටට වඩා ඉක්මනට දියුණු කරගත්ත රටවල් ලෝකේ තියෙන ඇමරිකාව, එංගලන්තය වගේ රටවල්. එතකොට විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල් වල මේ අස්වනු නෙලීම, වල්පැලි ඉවත් කිරීම, ජලය සැපීම ආදී බොහෝ කටයුතු වලට කම්පියුටර් ටෙක්නොලොජි එක නැත්නම් ICT ඇප්ලයි වෙනවා. එහෙම නැත්නම් අර embedded computer devices ඇතුළත් වෙනවා. Embedded computer devices are used in various activities such as harvesting, weeding and water supply. හොඳයි. පරිගණක පද්ධති කර්මාන්ත ක්ෂේත්‍රයේ භාවිතා වන අවස්ථා මොනවාද? What are the uses of computer systems in industrial? කර්මාන්ත ශාලාවල. දැන් අපි ලංකාවේ මැලිබන් එක, කොකාකෝලා කම්පැනි එක, විවිධ වර්ගයේ නේද කම්පැනිස් වල ඉන්ඩස්ට්‍රීස් වල මැෂිනරි අයිටම්ස් විදියට embedded computers විදියට විවිධ කාර්යයන් සඳහා ප්‍රොඩක්ෂන් සඳහා මේ computers use වෙනවා. ඊට අමතරව the use of robotics technology is latest improvement in industrial work. මිනිසුන්ට සාපේක්ෂව මේ රොබෝ තාක්ෂණය පාවිච්චි කරලා කර්මාන්ත ශාලා සඳහා මේ කම්පියුටර් ටෙක්නොලොජි එක පාවිච්චි වෙනවා. දැන් උදාහරණයක් විදිහට වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවකදී අපි මිනිස්සු වගේම රොබෝලා නෙමෙයි. නමුත් ඒ රොබෝ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඒ කාර් එකක් හදන්න පටන් ගන්න තැන ඉඳන් අවසාන වෙනකම්ම ලොකු කාර්යයක් neat and clean එයාලා කරලා දෙනවා. අපිට YouTube එකේ car productions කියලා type කරොත්, car assembly කියලා type කරොත් අපිට ඒ videos බලන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි බලමු පරිගණක විද්‍යාගාරය නිවැරදිව පරිහරණය කරන්නේ කොහොමද කියලා. Use the computer lab correctly. හරියට කොහොමද අපි computer lab එකක් පාවිච්චි කරන්නේ? අපේ computer class එකේ lab එක වෙන්න පුළුවන්. ඔයාලගේ ඉස්කෝලේ computer lab එකක් වෙන්න පුළුවන්. අපි කොහොමද මේක අපේ ආරක්ෂාව සහ පරිගණක වල ආරක්ෂාව සඳහා හරියට අපි මේ computer lab එකක් use කරන්න කියලා.
පරිගණක විද්‍යාගාරය නිවැරදි හා ආරක්ෂිතව පරිහරණය කරමු. Let's use the computer lab correctly and safely. එනම් මේක කොටස් දෙකකට බෙදෙනවා දුවේ පුතේ. මොනවද කොටස් දෙක? ඔබගේ ආරක්ෂාව සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග. ඒ කියන්නේ ඔයාලා පුංචි ඔයාලගේ සේෆ්ටි එකට ආරක්ෂාවට මොනවද කරන්න පුළුවන්. ඊළඟට ලැබ් එකේ තියෙන කම්පියුටර්ස් වල උපාංගවල ආරක්ෂාව සඳහා අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග. Steps you can take to protect yourself. Steps to take to protect devices. Right. අපි බලමු මේ කරුණු දෙක සම්බන්ධවම. හොඳයි. ඔබගේ ආරක්ෂාව සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මොනවද? What measures can be taken to protect you? ඔයා ආරක්ෂා වෙන්න කොහොමද අපි ලැබ් එකේ ඔයා ආරක්ෂා වෙලා ඉන්නේ? දුවල පුතාලා හිතන්නෙම නැති දෙයක් තමයි මේ තියෙන්නේ. Be careful when you touch devices such as wires and sockets that are connected to the electricity. එහෙනම් රැහන් කෙවිනි වැනි විදුලියට සම්බන්ධ උපාංග ඇල්ලීමේදී සැලකිලිමත් වෙන්න ඕනි. කරන්ට් එක ගහලා තිනකොට අපි ප්ලග්ස් මොනවත් අල්ලන්න යන්න නරකයි. ඒ ගැන හොඳ දැනුමක් තියෙන ටීචර් කෙනෙක් ළඟ නැත්තම්. ළඟ හිටියත් ටීචර් කියලා තමයි අපි මේ දේවල් කරගන්න ඕන. ඊළඟට පුතේ විද්‍යාගාරයෙන් පිට වෙන කම්පියුටර් ලැබ් එකෙන් පිට වෙන දොරටු පිළිබඳ දැනුවත් වෙන්න ඕන. හදිසි අවස්ථාවකදී අපි කොහොමද මේ දොරටු තියෙන දැන් දැනගත්තොත් තමයි අපිට හදිසි අවස්ථාවකදී ඉක්මනට ඒ දොරටු පාවිච්චි කරන්න පුළුවන්. මොනවා හරි අපි හිතමු පොඩි ගින්නක් ඇති වුණා කියලා. ඒ වගේ අවස්ථාවකදී ටක් ගාලා අපිට එළියට යන්න පුළුවන් කාගෙන්වත් අවසර ගන්න නැතුව ටක් ගාලා අපි ආරක්ෂාව සඳහා should be aware of the exit doors of the laboratory. ඊළඟට ගිනි නිවන උපකරණ තියෙනවා නම් ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඕනි. ඒ කියන්නේ පුතේ සමහර විට ගිනි ඇති වුණාම හැම වෙලාවෙම අපි වතුර දාන්නේ නැහැ. ඒ සඳහා සමහරක්ද වැලි සමහරලාට කෙමිකල් එකක් සමහර යන්නේ ඒ සඳහා වෙනම ගිනි නිවන උපකරණ විවිධ ආයතනවල තියෙනවා. කම්පියුටර් සෙන්ටර්ස් වලට නම් ඒකේ කලයකින් අපිට අඳුර ගන්න පුළුවන්. ඒ සඳහා වෙනම ගිනි නිවන උපකරණ කට්ටලයක් තියෙනවා. පුතාලා දුවල එක ගැන දැනුවත් වුණාම ප්‍රමාණවත් එක පාවිච්චි කරන්න යන්න මට වඩා. right? ඒතකොට අපිට ටක් ගාලා ඉන්ෆෝම් කරන්න පුළුවන් right මෙන්න මෙතන තියෙනවා. මේක පාවිච්චි කරන්න ගන්න කියලා. should be aware of the extinguishers if any. හරි. පරිගණක විද්‍යාගාරය තුළ දුවපැන සෙල්ලම් කිරීමෙන් වැළකී සිටිය යුතුයි. මේක තමයි අපිට අමතකම් වෙනදී. අපේ කම්පියුටර් ලැබ් එකෙත් එහෙමයි. ඔයාලා ආවට පස්සේ දුවනවා. ගොඩක් අය නම් දැන් මේක ගැන හොඳට ඩිසිප්ලින් එකක් තියන් ඉන්නවා. නමුත් ඒක චුට්ටක් වෙලා යනකොට අමතක වෙනවා. avoid running and playing inside the computer laboratory. කම්පියුටර් ලැබ් එකේ නම් අපි කවදාවත් එහෙම කරන්න නරකයි. මොකද අනිවාර්යෙන් කම්පියුටර්ස් වලට ඉලෙක්ට්‍රිසිටි එකක් සම්බන්ධ කරලා තියෙන්නේ. ලොකු වෝල්ටේජ් එකක් ඇතුලේ තියෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. ඊළඟට අපි බලන්න ඕනි කම්පියුටර්ස් වල ලැබ් එකේ තියෙන කම්පියුටර්ස් උපාංග වල ආරක්ෂාව සඳහා මොනවද කරන්න පුළුවන්. What measure can be taken to protect the equipment? නිවැරදි උපදෙස් නොමැතිව උපාංග වලට විදුලි බලය සැපයීම නොකළ යුතුයි. Do not supply power to devices without correct instructions. ඒ කියන්නේ අපි උපදෙස් දීලා තියෙන විදියට අනුව ඊට එහා ගිහිල්ලා අපි ප්ලග් කනෙක්ට් කරන්න යන්න එකයි වයර් කෝඩ්ස් වලට. අපේ නම් එහෙම කනෙක්ට් කරන්න බෑ. සීල් කරලා තියෙන්නේ ටීචර් කෙනෙක්ට විතරයි ඒක කනෙක්ට් කරන්න පුළුවන්. නමුත් ඔයාලා ගෙදරදී හරි මේ දේ කරනවා නම් වැඩිහිටියෙක්ගේ අනුදැනුම ඇතුව තමා කරන්න ඕන. ඊළඟට භාවිතා කළ උපකරණ නිසි ස්ථානවල තැබිය යුතුයි. The used equipment should be placed in the proper place. කීබෝඩ් එක ගත්තොත් කීබෝඩ් එක අපි පාවිච්චි කරලා ඇතුලෙන් තියන්න ඕන. මවුස් එක ඇතුලෙන් තියන්න ඕන. පුටුව හරි ගස්සලා තියන්න ඕන. පවර් ඔෆ් කරන නම් ඔෆ් කරලා තියන්න ඕන. UPS ඔෆ් කරන්න ඕන නම් ඒක ඔෆ් කරලා අපි තියන්න ඕනි. නිසි ආකාරයට ෂට් ඩවුන් කරන්න ඕන කම්පියුටර් එක. මෙන්න මේ දේවල්. ඊළඟට අපි මොන හරි පොතක්, පැන්සලක්, පෑනක් පාවිච්චි කරා නම් ඒක ගිහින් එතන තියන්න ඕනි. අදාළ ස්ථානයේ තියන්න ඕන. ටියුට්ස් මොන හරි තියෙනවා නම් ටියුට්ස් තියෙන තැන්වල මේ තියෙන ලැබ් එක නම් ඒ දාලා තියෙන පිළිවෙලවල අනුගමනය කරන්න ඕනි. All the equipment must be switched off properly after use. අපි කියනවා කම්පියුටර් එක ඔන් කරාට පස්සේ ඔයාලා ඉතින් නැගිටලා යනවා නම් ලැබ් එකේ අනිවාර්යයෙන්ම ෂට් ඩවුන් කරන්න කියලා. හරි. ඊළඟට විද්‍යාගාරයේ සියලු උපකරණ දූවිල්ලෙන් තොරව නිසි පරිදි පිරිසිදු තබා ගන්න ඕන. අපේ ගෙදර කම්පියුටර් එක නම් අපි සතියකට පාරක්වත් ඒක පින්සලකින් clean කරලා තියන්න ඕනේ. The laboratory and all the equipment should be kept clean and dust free.
ලංකාව වගේ රටවල ගොඩක් ඩස්ට් එක වැඩි ලංකාවේ. ඒක නිසා අපි පුළුවන් තරම් පින්සලක් පාවිච්චි කරලා ඒ දේවල් පිහිදලා කරලා සතියකට සැරයක් තියන්න ඕනි. ඉතින් මේක ගැන අපි හැමෝගෙම අවධානය යොමු වෙන්න ඕනි. right. දැන් අපි හැමෝම ළමයින්ට තියෙන පොඩි ගැටලුවක් තමයි පරිගණකයක් කොහොමද හරියටම on කරන්නේ. turn on the computer. computer එක on කරන්නේ කොහොමද? ඉතින් අපි මොන වැඩේ කරන්නත් computer එක on කරන්න එපයි. එහෙනම් ඉස්සෙල්ලාම දැනගන්න ඕන අපි කොහොමද අපි computer එක on කරන්නේ. හරි. සිංහලෙනුත් තියෙනවා, ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙනුත් තියෙනවා. අපි දෙකෙන්ම බලමු. පළමුව බිත්තියේ පරිගණකයේ සම්බන්ධ කර ඇති ස්විච් ක්‍රියාත්මක කොට විදුලි බලය ලබා දෙන්න. right. මේක නම් මම අනුමත කරන්නේ නැහැ. වැඩිහිටියට කියලා කරා නම් වඩා හොඳයි. එහෙනම් power cord connect කරලා තියෙනවා නම් එහෙම නැත්නම් connect කරලා plug base එකට switches on කරන්න ඕනි. First turn on the switch that connect the computer to the wall and turn on the power. බිත්තියේ තියෙන switch එක on කරන්න. ඊළඟට අපි UPS එකක් සම්බන්ධ කරනවා ගොඩක් බොහෝ විට computers වලට. ඊළඟට අපි කරන්න ඕනේ මේ UPS එක. අර current එක ගියාම කීක් ගන්න උපකරණේ අපි කියන uninterrupted power supply කියලා. මේක ගොඩක් safety computer එකට high කරන එක. UPS එක on කරන්න ඕනේ. If the computer is connected to the an uninterrupted power supply, it must be turned on. ඒක on කරනවා. නැත්තම් අපි සමහරවිට UPS එක on කරන්නේ computer එක on කරනවා on වෙන්නේ නැහැ. කියනවා සර් කැඩිලා කියලා. එහෙම නැහැ. ඉස්සෙල්ලාම බලන්න ඕනේ UPS එකක් අර කළු පාට box එක ඒක තියෙනවද කියලා. ඒක තියෙනවා නම් අර බැටරි එකක් එක්ක සම්බන්ධ කරලා තියෙන කම්පියුටර් එකට පල්ලෙහෙන් තියලා තියෙන යට එතනින් on කරන්න ඕනේ. ඊට පස්සේ තමයි system unit එකේ on off switch එක on කරන්නේ. The system unit must then be activated. මේ මැද switch එක on කරන්න. එතකොට system unit එක on වෙනවා. Finally the computer's display should turn on. එහෙනම් monitor එකේ තියෙන දකුණු පැත්තේ පුංචි button එකක press කරාම monitor එක on වෙනවා. හරි. මෙන්න මේ විදිහට තමයි ගෙදර computer එකක් තිබුණත් lab එකේ computer එකක් තිබුණත් on කරන්නේ. හොඳයි. දැන් දුවල පුතාලා on කරන්න දන්නවා ගොඩක් අය. හැමෝටම අමතක වෙන දෙයක් අපි මේ ප්‍රැක්ටිකල් කරද්දි මේක ගොඩාක් අත්දැකලා තියෙනවා. කම්පියුටර් එක නිසි ආකාරව ඔෆ් කරන්න. පුතාලා දුවලා කරන්නේ මර on කරපු විදියට සිස්ටම් යුනිට් එකේ බටන් එක ප්‍රෙස් කරලා තමයි කම්පියුටර් එක ඔෆ් කරන්නේ. ඒක වැරදි වැඩක්. අපි එහෙම කරන්නේ නැහැ. ගොඩක් අපි ඉගෙන ගන්න ඕන කම්පියුටර් එක හරියට ෂට් ඩවුන් කරන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් මුලින්ම අපි අර කම්පියුටර් එකේ on කරලා තියෙන Word, Excel, Paint, PowerPoint වගේ software close කරන්න ඕනි. First, if any program is open, you must close it. එහෙනම් close button එක click කරලා දකුණු පැත්තේ roll උඩ තියෙන close button එක click කරලා close කරන්න ඕනි. ඉස්සෙල්ලාම open කරලා තියෙන program. එතන close කරද්දී අහනවා message එකක් do you want to save කියලා. සමහර වෙලාවට ඔයාලා වැඩ කරද්දී save කරලා නැත්නම් එතනින් අපිට save කරගන්නත් පුළුවන්. එහෙම අවශ්‍ය නැත්නම් no කියන command එක click කරන්න. Then select the close command and click on it. right. එහෙනම් කොහොමද close කරන්නේ computer එක? start button එක click කරලා එතන තියෙනවා shut down කියලා icon එකක්. ඒක click කරාම අපිට computer properly shut down වෙනවා. ඊළඟට මොන හරි message එකක් screen එකේ message එකම ඉවරලා shut down වුණාට පස්සේ අපි monitor එක off කරනවා switch එකෙන්. monitor එකේ display unit එකේ තියෙන monitor එකේ switch එකෙන්. ඊට පස්සේ plug වලින් off කරන්න කලින් අපි මතක තියාගන්න ඕනේ UPS එක off කරන්න. එහෙනම් ඊළඟට UPS එක off කරලා අවසානයේ තමයි අර බිත්තියේ තියෙන connectors වල power එක off කරන්න. හොඳට මේක බලන්න මේ off කරන විදිය අපිට ප්‍රායෝගිකව ගොඩාක් දුවල පුතාලා computer shut down කරන එක හරියට කරන්නේ නැහැ. මම මෙතන පොඩි screen එකක් දාලා තිනවා click start button and then click shut down button. right. මෙන්න මේකත් පුතාලා note down කරගන්න workbook එකේ. හරි. එහෙනම් දුවල පුතාලට අපි ඊළඟ දවසේ ඊළඟ chapter එකෙන් තව කොටසක් කතා කරමු මේ සම්බන්ධව. එහෙනම් පරිස්සමෙන් ඉන්න හැමෝටම බොහොම ස්තුතියි.